ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සතියන්ත සීල භාවනා වැඩසටහන සජීවිකාශයත් එක්කයි අදත් ඔබ එකතු වෙන විශේෂයෙන්ම අද දවසේත් පින ස්වාමින් වහන්සේ උතුම් දහම් අනුශාසනාවන් වෙනුවෙන් මැදිරියට වැඩම කරන්නට දුන අපගේ පින්වත් ස්වාමින් වහන්සේට පළමු කොටම අප සීල දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් උතුම් අනුග්‍රහය ධර්මයෙන් උතුම් ධර්ම දානමය පින ඔවුන්ගේ ජීවිත රැස් කරගන්නේ අද දවසේ පින්වත් චින්තක පෙරේරා සහ ප්‍රසාදිනී සෙනවිරත්න දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ උතුම් වූ ධර්ම දානමය පින අද දවසේ රැස් කරමින් සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශන වෙනුවෙන් අනුග්‍රහය දරන. ඉතින් අද දවසේ උතුම් දහම් අනුශාසනාව සිදු කරන්න පින්වත් ස්වාමින් වහන්සේට අප ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගන්න කවුරුත් සතුන් මැරීමෙන් වැළකීම නම් සතුන් වූ මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසද අවබෝධ කර ගැනීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට
සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී මේ පින්වතුන් මේ සතිය අන්තයේ මේ ඉරිදා දිනේ මේ සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඉතින් අද මේ පින්වතුන්ට ලස්සන බුදු දේශනාවක් ගැන මම සිහිපත් කරලා දෙන්නම්. හොඳට මේක අහගෙන ඉන්න නුවණින් කල්පනා කරන්න. පින්වත්නි, අද අපි මේ ඉගෙන ගන්න දේශනාව අයිති වෙන්නේ මජ්ක්‍ධිම නිකායට. මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රය. මේ දේශනාවේ ලස්සන දහම් කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන දහම් කාරණා කිහිපයක් ගැන අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ දේශනාවේ තියෙන්නේ රට්ඨපාල කියන කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු ආකාරය. ඒ පැහැදිලා ධර්මයේ පුරුදු පුහුණු කරලා නිවන් මඟ අවබෝධ කරගත් ආකාරය. ඊට පස්සේ උන්වහන්සේ බොහෝම පැහැදිලිව තමන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ ගැන ලස්සන විස්තරයක් කරනවා. අපිට මේ දේශනාව ඉගෙන ගන්න පුළුවන්. පින්වත්නි, රට්ඨපාල කුමාරයා, රට්ඨපාල ස්වාමීන් වහන්සේගේ මව් රට තමයි තුල්ලකොට්ටිත කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තුල්ලකොට්ටිත ගමේ වැඩ වසන කාලේ ඒ චාරිකාව වඩනකොට තුල්ලකොට්ටිත ගමේ වැඩ වසන වෙලාවක රට්ඨපාල කුමාරයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා ධර්මය අහන්න. ඒ දේශනාව අහලා ඉවර වෙද්දී රට්ඨපාල කුමාරයාගේ හිතේ ඇති වෙනවා මේ ධර්මය කියලා කියන්නේ හරි සුන්දර දෙයක්. මේ ධර්මයේ පුරුදු පුහුණු කරගන්න එක තමයි හොඳ. ගිහි ගෙදර වාසය කරද්දී මේ පිරිසිදු බවසර ආරක්ෂා කරනවා කියන එක කරන්න අමාරුයි. එතකොට ඒ නිසා මම පැවිදි වෙන එක තමයි හොඳ කියලා තීරණය කළා. දැන් ගෙදරින් එද්දි එහෙම අදහස් තිබුණේ නැහැ. බලන්න මේ පින තියෙන කෙනා, නුවණ තියෙන කෙනා ධර්මයට එන හැටි. ඒ නුවණ තියෙන කෙනාට ධර්මය ඇහෙනකොට හිත පහදිනවා. හිත පැහැදුනාට පස්සේ ඒ කෙනා කල්පනා කරන්නේ ධර්මයේ තුල දියුණු වෙන ජීවිතයක් ඇති කර ගන්නට. හිත පහදින්නේ නැති කෙනාට ඒක ඇසීම් මාත්‍රයක් විතරයි. කොයිතරම් ඇහුවත් එයාගේ හිතට ධර්මයේ තුල දියුණු වෙන්න ඕන කියන අදහස එන්නේ නැහැ. මේ ධර්මයේ තියෙන දේවල් පුරුදු පුහුණු කර ගන්න ඕන අදහස වෙන්නේ නැහැ. ඉතින් රට්ඨපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ මහා පින්බලයක් එක්ක මනුලොවට ආපු කෙනෙක්. ඉතින් ඒ ඉස්සෙල්ලාම මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුණු වෙලාවේ කල්පනා කරේ මමත් කොහොම හරි මේ ධර්මයේ පුරුදු පුහුණු කර ගන්න ඕනේ. ඉතින් අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්නට බොහෝ වෙහෙස මහන්සි වෙන්න උනා. ගිහිල්ලා අම්මගෙන් තාත්තගෙන් ඇහුවා අම්මේ තාත්තේ මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. අවසර දුන්නේ නැහැ. අද කාලේ වගේම තමයි. අම්මයි තාත්තා කිව්වේ උඹ මැරෙනවා දකින්න පුළුවන් හැබැයි පැවිදි වෙන්න දෙන්නේ නැහැ. දැන් ඊටත් වැඩි මරණයටත් වැඩි මහා විනාශයක් කරන දෙයක් තමයි පැවිදි වෙනවා කියලා. එහෙම තමයි හිතුවේ. බලන්න ධර්මයේ නොදන්න කෙනාගේ ජීවිතයක තියෙන ලක්ෂණය. ඊට පස්සේ රට්ඨපාල ස්වාමීන් වහන්සේ රට්ඨපාල කුමාරයා දැඩි අදිෂ්ඨානයක් අරගෙන බිම වැතිරුණා. මට එක්ක පැවිදි වෙන්න ඕන නැත්නම් මම මැරෙනවා කියලා.
ඉතින් කොහොම හරි අන්තිමට මේ රට්ටපාල කුමාරයාගේ අම්මයි තාත්තයි අවසර දුන්නා. ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම උනන්දුවෙන් ඒ සසුන් පිළිවෙතේ යෙදුණා. සුළු කාලයකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ටික කාලයකට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලා හිටින ස්වාමීන් වහන්සේ මට මගේ අදහසක් තියෙන මව් රට බලා වඩින්න. මගේ මව්පියන් දකින්න. ඒතර බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ තුල්ලකොට්ටිත ග්‍රාමයට නැවත වාරයක් වඩිනවා. දැන් කාලයක් ගිහිල්ලා. මේ දවසක් දෙකක් ඇතුළත වෙච්ච සිද්ධියක් නෙමෙයි. එතකොට නිවස් දැන් තුල්ලකොට්ටිත ගමට ඇවිල්ලා පහෝදා උදෑසන පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ තුල්ලකොට්ටිත ගමේ හිටපු රට්ටපාල ස්වාමීන් වහන්සේගේ අම්මයි තාත්තයි දැන් පුතා පැවිදි වෙච්ච එකට හරි අකමැතියි. පැවිදි වෙච්ච එකට හරි අකමැති නිසා ස්වාමීන් වහන්සේලාත් එක්ක හිතවත්කමක් තිබුණේ නැහැ. කොටින්ම කියන හරි යමනාපයි. මේ උන්වහන්සේලා තමයි එකතු වෙලා අපේ එකම පුතා පැවිදි කරගත්තේ. ගැටීමෙන් හිටියේ. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ නිවස දෙසට වඩිනකොට තාත්තා දැක්ක ශ්‍රමණයන් වහන්සේ නමක් භික්ෂුවක් එනවා. එනකොටම මේ පුතා කියලා හඳුනාගත්තේ නැහැ. දැන් කෙස් රැවුල් බාලා දැන් පැවිදිම දැකලා නැහැ. අද කාලේ දරුවෙක් පැවිදිනකොට අම්මා තාත්තා යනවා බලන්න බොහෝ විට. දැන් ඒ කාලේ එහෙම නැහැ. ගෙදරින් ගියා ආය දන්නේ නැහැ. දැන් ගෙදරින් යනකොට රට්ටපාල කුමාරයා ගිහි වස්ත්‍ර ඇඳගෙන ආභරණ පැළඳගෙන කෙස් රැවුල වගේ ඉදී. දැන් එනකොට දැන් දකින්න තියෙන්නේ හිස මුඩු කරගත්ත සිවුරක් පුරවගත්ත ශ්‍රමණයන් වහන්සේ නම. අඳුරගත්තේ නැහැ පුතා කියලා. මේ ශ්‍රමණයන් තමයි අපේ පුතාව පැවිදි කරගත්තේ කියලා එළව ගත්තා. ඊට පස්සේ ඒ මාලිගාවේ හිටපු ඒ සිටු මාලිගාව පිටු 16ක් පිල්වෙච්ච පිට්ටුවක් අරගෙන ගිය එළියට විසික කරන්ට. ඊට පස්සේ ඒක තමයි දානෙට හම්බුනේ. ඉතින් 16 ඒ ශරීර ලකුණු දැකලා තේරුම් ගත්ත මේ තමයි ආර්ය රට්ටපාලයන් වහන්සේ කියලා දුවගෙන ගිහිල්ලා ගෙදර සිටු වලට කිව්වා. රට්ටපාලයන් වහන්සේ ආවා කියලා. ඊට පස්සේ ඒ ආරංචියට තාත්තා පස්සේ යනවා. දුවගෙන ගිහිල්ලා බලනකොට ගියක් ආයිනේ පිළක වාඩි වෙලා රට්ටපාල ස්වාමීන් වහන්සේ දානේ වළඳනවා. අහනවා පුතු රට්ටපාලනේ ඇයි මේ ගෙදර ආවේ නැත්තේ? දානේ වළඳන්න තිබුණානේ. කිව්වා ගෙදරට වැඩිය හැබැයි මට දානේ ලැබුණේ බැනුම් ටිකක් කිව්වා. මම දැන් වඩිමු කිව්වා. දැන් දානේ ඉවරයි කිව්වා. දානේ වළඳලා. එහෙනම් හෙට දානට වඩින්න. ඊට පස්සේ පහුවදා මේ අම්මයි තාත්තයි රට්ටපාල කුමාරයාගේ රට්ටපාල ස්වාමීන් වහන්සේගේ අම්මයි තාත්තයි දානේ පිළියෙල කළා. හැබැයි මේ ඇත්තටම දානේ දෙන්න උවමනාව නෙමෙයි තිබුණේ පුතාව ගෙදර නවත්ත ගන්නට සිවුරු අරවල. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ ගෙදෙට්ට වඩිද්දී ආසනේ පනවලා තිබ්බා. ඒ දෙපැත්තේ රත්තරන් ගොඩකුයි රිදී ගොඩකුයි ගොඩ ගහලා. ඒක රෙද්දකින් වහලා මැද ආසනේ පනවලා තිබුණා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ වැඩ ඉඳියට පස්සේ ආසනේ ඒ ගොඩවල් දෙක විවෘත කරලා තාත්තා කියන පුත රට්ටපාල මේ තමයි උඹේ ආච්චි අම්මා විසින් අම්මට දීපු එදිනෙදා වියදමට දීපු ධනෙ ඉතිරි කොටස. මූලික වත්කම් මෙහෙම තියෙනවා. තාත්තගේ පරම්පරාවේ වත්කම් මෙහෙම තියෙනවා. කියලා අර රත්තරන් ගොඩ රිදී ගොඩයි පෙන්නලා කියනවා. කියලා කියනවා මේ ධනෙ අරගෙන ගිහි ජීවිතේ ගත කරන්න ඔය දුක්ඛිත පැවිදි ජීවිතේ ඵලයකින් හොඳට පින්දහම් කරගෙන සුවපත් ජීවිතයක් ඇති කරගන්න පුළුවන් කියනවා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දව ඉන්න පිළිගන්නේ. එතුන් වතාවක් කියනවා.
අන්තිමට බැරිම තැන රට්ටපාල ස්වාමීන් වහන්සේ තාත්තටින් කියනවා තාත්තා අමනාපෙන් නැත්නම් මං කාරණයක් කියන්නද? මොකද්ද කියනවා. මොකද්ද කියන්නේ? එහෙනම් මලු ටිකක් අරගෙන ඇවිල්ලා මේ රත්තරන් රිදී ටික මලු වලට දාන්න. දාලා ඉවරලා ඒ මලු ටික කරත් එක පටුවන් ගිහලා ගඟ මැද්දට ගිහලා අතාරින්න. ගඟ මැද්දට ගිහලා අතාරින්න. එතකොට ඒ ධනෙ රැක ගන්න කියලා යම් වෙහෙසක් ගන්න තියෙනවා තාත්තට ඒ වෙහෙස නැහැ. ඒ පීඩාව නැහැ. ඒ නිසා ඒ විදිහට කරන්න. ඒකට හිතමනාප වෙනවා තාත්තගේ. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ගිහි කාලේ විරිද්දෑවරු කියන ඇවිල්ලා පොළඹවන්න ගිහි සිවුරු අරින්න කියලා. එතකොට මොකද කරන්නේ? බිරින්දෑවරු ටික ඇවිල්ලා අහනවා ආර්ය රට්ටපාලේනි මොන වගේ අප්සරාවන් බලාගෙනද ඔබ වහන්සේ බවස රකින්නේ කියලා ළඟට ඇවිල්ලා ලස්සනට කිව්වා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා නැගණිවරුනි මම මේ දිව්‍ය අප්සරාවන් බලාගෙන නෙවෙයි මේ බඹසර වාසය කරන්න කියලා. එතකොට අනේ අපිට මේ නංගි කියලා කතා කරා නේද? නැගණි වාදයෙන් කතා කරා නේද කියලා සිහිසුන් වෙලා ඇද වැටෙනවා කියනවා. ඒ කියන්නේ ගිහි ජීවිතේ රඳව ගන්න ඒ කට්ටිය අපොහසත් වුණා. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා තාත්තේ මේ දානි පූජා කරන අපි වෙහෙසටපත් කරන්න එපා කියලා. ඊට දානි පූජා කරනවා. දානි වන්දලා ඉවර වෙලා ලස්සන ගාථා රත්නයන් ටිකක් දේශනා කරනවා රට්ටපාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට. මොකද්ද? පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති ධුවං තිටි. බලන්න කියන මේ ශරීරයේ දිහා හොඳට ඇට නහර ගලප ලස්සන තියෙන මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථීර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බොහෝ විට කල්පනා කර කර හිතන්නේ මේ ශරීරය ගැනමයි. මේක හැඩ කරගන්නේ කොහොමද? මේක නිරෝගී තියාගන්නේ කොහොමද? හොඳට ඉන්නේ කොහොමද? මේ විතරකත් එක මේ කල්පනාවත් එක තමයි. ඊළඟට කියන බලන්න පස්ස චිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේනච අට්ඨිත්තචේන ඕනද්ධං සහවත්තේහි සෝභති. මේ මුතුමැණික ආභරණ වලින් මේ ශරීරය හොඳට සරසලා තිබුණත් මේක ඇත්ත තත්ත්වය බලන්න ඕන කියනවා. හැමකින් ඔතලා තියෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නේ ඇඳුම් නිසා කියලා. බලන්න මේ උන්වහන්සේලා කල්පනා කරන විදිය. ඊළඟට කියනවා අලත්තක කතාපාදා මුකං චුන්නක මක්ඛිතං අලංබාලස්ස මෝහාය නෝච පාර ගවේසිනෝ. කියනවා දෙපාවල පාට ගාලා තිබුණත් සුවඳ විට හපලා මුකේ සුවඳ කළත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ගැලපෙන්නේ. නිවන හොයාගෙන යන කෙනෙකුට එකෙන් පළක් නැහැ කියනවා. ඒ කියන්නේ ওই තරම් හැඩරුව දාලා ලස්සන කරලා මේකප් දාලා මේක කොයිතරම් ලස්සන කරලා තිබුණත් ඒක මෝඩයාගේ මෝඩකමට ගැලපෙන දෙයක් කියනවා. නිවන හොයාගෙන යන කෙනෙකුට ඒක අර්ථයක් නැහැ කියනවා. එබන් නිවන හොයාගෙන යන කෙනෙක් නම් ඊය පස්සේ යන්නේ. ඊළඟට කියනවා අට්ඨපාද කතා කේසා නිත්තාංජන මක්ඛිතා අලංබාලස්ස මෝහාය නෝච පාර ගවේසිනෝ. ඉන කොණ්ඩා මෝස්තර දාලා ඇස් පාට කරලා තිබුණත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ගැලපෙන්නේ. නිවන හොයාගෙන යන කෙනෙකුට එකෙන් පළක් නැහැ කියනවා. අඤ්ඤනීව නවාචිත්තා පූතිකායෝ අලංකතෝ අලංබාලස්ස මෝහාය නෝච පාර ගවේසිනෝ. මේ කුණු ශරීරයේ කොයිතරම් ලස්සනට සරසලා අලංකාර කරලා අලුත් භාජනයක් වගේ තබුවත්
මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් පළක් නැහැ. දැන් මම මේ ශරීරයේ ඇත්ත ස්වභාවය ගැන තමයි අපිට පෙන්ලා දෙන්නේ. දැන් මේ ලෝකෙ මිනිස්සු මේකට වහවැටලා ඉන්නේ. මේක ඇත්ත දකින්න බැරුව මේ ශරීරය ගැනම කල්පනා කර මේක පවත්තන්න හදනවා. මේක ලස්සන කරලා හැඩ කරලා විටමින් දීලා ඇඳුම් ආයිත්තන් වලින් සරසලා ඉතින් මොන විදිහට කරත් මේකේ ගන්න දෙයක් නැහැ. මේක මෝඩයාගේ මෝඩකමට ගැලපෙන එකක් විතරයි. නිවන හොයාගෙන යන කෙනෙකුට මේ එයා මේකේ අර්ථයක් දකින්නේ නැහැ. ඊළඟට කියනවා ඕදහි මිග වූ පාසං නාසදා කරං මිගෝ භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිග බන්ධකේති කියනවා මුව මැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවල තියෙන්නේ. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුනේ නැහැ. මුව මැද්දා හඬ හඬා සිටිති අපි ගොදුරු කාලා පැනලා යනවා. දැන් මෙතන මේ බුදු දේශනාවේ තියෙන උපමාව මුව වැද්දයි මුව පොව්වයි තනකොළ හදලා තියෙන තැන. කියනවා මුව වැද්දා මුව අල්ලන්න කියලා තනකොළ හදපු පිට්ටනියක් තියෙනවා. ඒ අකට ආවට පස්සේ මුව පොව්ව ටික මුව වැද්දා Taman රිසිසි මේ මුවට කල්ල ගන්නවා කියනවා උගුල් අටවල. එතකොට මේ මුව වැද්දා කියලා කියන්නේ පාපී මාරයට. තනකොළ පිට්ටනිය කියලා කියන්නේ තනකොළ කොරටුව කියලා කියන්නේ මේ පංචකාමයන්ට කියනවා. මුව පොව කියලා කියන්නේ මේ සත්‍යය. ඉතින් මේ අවස්ථාවේ කියනවා මුව පොව්වා ඒකට අහුන්නේ නැහැ කියනවා. දැන් රට්ටපාල ස්වාමීන් වහන්සේ කියන්නේ. මුව වැද්දාගේ මේ උගුල් වලට අහුන්නේ නැහැ. ඒ මිදිලා ගියා කියනවා. මේ මුව දාඬාට ආයෙත්. ඉතින් රහතන් වහන්සේ කියන්නේ මේ විදිහටයි කියන්නේ. ඉතින් මේ ගාථාවන් කියලා රට්ටපාල ස්වාමීන් වහන්සේ වඩින බලන්න මේ රහතන් වහන්සේගේ මුවෙන් පිට වෙන වචන සාමාන්‍ය ලෝකේ පෘථග්ජන ලෝකේ මේ මිනිස්සුන්ගේ මුවෙන් පිට වෙන වචන වල කොයිතරම් වෙනස්ද? හැම වචනයකම ගන්න අර්ථයක් තියෙනවා. හිස් වචනයක් නෙමෙයි. නුවණින් කල්පනා කරන කෙනෙකුට ඒකෙන් ප්‍රමාණවත් ජීවිතය හදාගන්න. මෝඩ කෙනාට නෑ. ප්‍රඥාව නැත්තම් මේ එකක්වත් තේරෙන්නේ නෑ. කොයිතරම් කරත් ඒක නිකන් ඇසීම් මාත්‍රයක් පමණමයි. ඇසීම් මාත්‍රයක් පමණමයි. කෙලෙස් වලින් බර වෙලා මෝඩකමින් වැහිලා මේ සත්‍යයන්ට එක තේරුම් ගන්න අමාරුයි. කලාතුරකින් කෙනෙක් තමයි මේ ධර්මයේ අර්ථය ජීවිතයට ගලපගන්නේ. ඉතින් අපි මේ ධර්මයේ අහන්න වාසනාව ලැබුවා. අපිට පුළුවන් නම් මේකේ තියෙන අර්ථය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපි මහා වාසනාවන්ත පිරිසක්. ඊට පස්සේ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ තුල්ලකොට්ටිත ප්‍රදේශයේ හිටිය කෝරව්‍ය කියලා රජ කෙනෙක්. ඒ කෝරව්‍ය රජතුරුවන්ගේ උද්‍යානයක් තිබ්බා මිගාචීර කියලා. ඉතින් ඒ දවල් කාලේ ඒ මිගාචීර උද්‍යානයේ විවේක සුවයෙන් වාසය කළා. එතකොට ඒ කෝරව්‍ය රජුරෝ ඒ උයන් සිරි විඳින්ට ඒ මිගාචීර උද්‍යානයට ආවට පස්සේ දැක්කා මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ ප්‍රදේශයෙන් ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න මේ රජුරෝ ගියා. ගියාට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා සතුටේ කතා බහ කරලා පැත්තකින් හිටගෙන හිටියා. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා මේ පින්වත් මහරජතුමනි මේ සුදුසු අසුනකින් වාඩි වෙන්න කියලා. ඉතින් රජුරෝ ඒ පැත්තකින් පනපු වාඩි වෙලා මේ රට්ටපාල ස්වාමීන් වහන්සේගෙන් තමන්ගේ හිතේ තිබුණු ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? බබත් රට්ටපාලේනි මං කාරණා හතරක් දකිනවා මිනිස්සෙක් මේ ගිහි ජීවිතවල පැවිදි වෙන්න හේතු වෙන. එකක් තමයි කියනවා වයසට යාම නිසා පැවිදි වෙනවා. ආයුෂයෙන් පිරිහීම නිසා පැවිදි වෙනවා කියනවා. දෙවෙනි එක තමයි රෝගී බව නිසා පැවිදි වෙනවා. නිරෝගී සම්පත්තියෙන් පිරීම නිසා.
ඊළඟට කියන සැප සම්පත් නැතිවීම පැවිදි වෙනවා කියනවා. ඥාතින් අහිමි වීමෙන් පැවිදි වෙනවා කියනවා. මේ කාරණා මුල් කරගෙන තමයි පැවිදි වෙන්නේ. එහෙමයි හිතන්නේ. කියනවා වයසට යනකොට වයසට ගියපු කෙනා කල්පනා කරනවා කියන දැන් මට හරියම වැඩක් කරගන්න බෑ. බලා කියා ගන්න කෙනෙකුත් නැහැ. ජීවිතයේ අවසාන කාලට අවිලා ඉන්නේ. ඉතින් පැවිදි වුණොත් නම් මට පහසුවෙන් ගත කරන්න පුළුවන් කියලා අන්න පැවිදි වෙනවා කියනවා. ඊළඟට ලෙඩ රෝග නිසා රෝග පීඩාවට පස්සේ කල්පනා කරන දැන් මං ලෙඩා දුක මට හරියම දෙයක් කරගන්න බෑ ජීවිතේ පවත්වා ගන්න. ඉතින් මම පැවිදි වුණොත් මට පහසුවෙන් ඉන්න පුළුවන්. මෙහෙම හිතලා පැවිදි වෙනවා කියනවා. ඊළඟට සමහර දුවේ ඉන්නවා කියනවා ධන සම්පත් නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. දුප්පත් වෙනවා. එතකොට කල්පනා කරනකොට මගේ සියලු සීසත සබ්බ සකල වනාම විනාශ වෙලා ගියා. ඉතින් මට ආය නැගිටින්නම් අමාරුයි මේ ජීවිතේ. හරි යමක් මම ජීවිතේ පවත්වා ගන්න හොයා ගන්නක ලේසි වෙන්නේ නැහැ. මම පැවිදි වුණොත් මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා පැවිදි වෙනවා. සමහරකට ඥාතීන්ගේ පිරිම ඒ කියන්නේ අනාථ වෙනවා. පවුලේ උදවිය දාලා යනවා. එහෙම නැත්තම් මැරෙනවා. මෙයා තනි වෙනවා. දැන් කල්පනා කරනවා මම මේ තනියෙන් මොකද කරන්නේ? මේ ජීවිතේ මට ඉතින් හරියම දෙයක් කරගන්නත් බෑ. මට උදව්වට කියලා කවුරුත් නැහැ. පැවිදි වුණොත් මට මේ ජීවිතේ පහසුවෙන් ගත කරන්න පුළුවන් කියලා පැවිදි වෙනවා. එතකොට රජුරු දැකපු හැටි. මේ පැවිදි වෙනවා කියන එකේ අර්ථය මොකක්ද කියලා කල්පනා කරපු වැඩි. ඒ ධර්මයක් දන්නේ නැහැ. අද කාලේ ගොඩාක් දෙනෙකුට මේ වගේ අදහස් නේ තියෙන්නේ. සම්බුද්ධ ශාසනය පැවිදි වෙනවා කියලා කියන්නේ මේ වගේ ලාමක අදහසක් ඉෂ්ට කරගන්න. හැබැයි ඊට එහාගේ ගැඹුරු දෙයක් තියෙනවා. ඉතින් රජුණට ප්‍රශ්නේ වුණේ මොකද්ද? මේ ප්‍රශ්න එකක්වත් රට්ටපාල කුමාරට තිබුණේ නැහැ. කියන බවත් රට්ටපාලේ ඔබ බොහොම තරුණ කාලේ පැවිදි වුණේ. කලු කෙහි තියෙන භද්‍ර යවුවන වාසිද්දදී පැවිදි වුණේ කියනවා. ඊළඟට කියනවා නිරෝගී සම්පත්තිය තිබුණ කෙනෙක්. එහෙම බං ලෙඩක් තියෙන කෙනෙක් නෙමෙයි ඔබ වහන්සේ. ඒ වගේ තමයි මේ තුල්ලකොට්ටිත ප්‍රදේශයේ මහා ධන කුවේරයෙක් කියන ඔබේ පරම්පරාවේ කට්ටිය. ඔබේ පරම්පරාවේ කට්ටියට මහා ධනස්කන්ධයක් තියෙනවා. දුකටපත් වෙච්ච කෙනා භවභෝග නැතිවීමක් තිබුණේ කන්නේ කට්ටිය නෙමෙයි කට්ටිය. ඊළඟට කියන මේ තුල්ලකොට්ටිය ප්‍රදේශයේ ඔබේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් වාසය කරන ඔබ අනාථ වෙලා නැහැ. ඉතින් මේක කාරණයක් වන්නේ නැහැ. ඉතින් එහෙම කිය ඔබ පැවිදුනේ කුමන අර්ථයක් පිණිසද කියලා. ඒ රජුරෝ හිතපු එක අදහසක්වත් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේගේ ජීවිතේ තිබුණේ නැහැ. වයසට ගිහිල්ලා ඒ හේතු නිසා පැවිදි වෙනවා. බොහෝම අසනීප වෙච්ච නිසා පැවිදි වෙනවා. ධන සම්පත් විනාශ වීම නිසා පැවිදි ජීවිතයටපත් වෙනවා. ඒ වගේම අනාථ වීම නිසා පැවිදි ජීවිතයටපත් වෙනවා. එතකොට ඒකක්වත් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුළ දකින්න තිබුණේ රජුගේ ප්‍රශ්නයක්. ඇයි පැවිදි වුනේ? එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ හරි ලස්සන විස්තරයක්. හරි ලස්සන විස්තරයක් මේ ධර්මයේ තියෙන ඒ කෝරාවේ රජුරවන්ට කියනවා. කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මම පැවිදුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සියල්ල දන්නා සියල්ල දක්නා භාගතුන් වහන්සේ වදාලා උපනීයති ලෝකෝ අද්දුහෝ. ඒ කියන්නේ මේ ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යනවා. ඒ නිසා අස්තිරයි කියනවා. මේක තමයි පළවෙනි කාරණේ මට පැවිදි වෙන්න හේතු වෙච්ච මේ ධර්ම. දෙවෙනි කාරණේ කියලා කියනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ ලෝකයේ කියලා කියන අනාරක්ෂිත තැනක්. තමාගේ වශයෙන් පවත්වන්නට හැකි තැනක් නොවේ. මෙන්න මේ දහම් පදේ අහලයි මම පැවිදි වුණේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කළා අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයං. මේ ලෝකයේ Tamanගේ කියලා යමක් ගන්නවද ඒ සියල්ල අතහැරලා දාලා යන්න ඕනේ. මෙන්න මේ සම්බුදු බණ පදේ අහලයි මම පැවිදින තීරණය කළේ. ඊළඟට කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. මේ ලෝකයේ අතෘප්තිමත් සම්පූර්ණ නැහැ. තෘප්තිමත් කරන්න බෑ. තෘෂ්ණාවට දාසය වෙලා ඉන්නේ. මෙන්න මේ කාරණේ අහලයි මම පැවිදි වුණේ කියනවා. බලන්නනේ.
එතකොට රජ්ජුරුවන්ට මේ කතාව කියපු දේ හරියට තේරුන්නේ නැහැ. අහනවා මොකද්ද මේකේ අර්ථය කියලා. ඊට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා විස්තර කරනවා. මහරජතුමනි ඔබ දැන් මේ රජ්ජුරුව මේ වෙනකොට අවුරුදු 80ක් විතර. කියනවා ඔබට ඔබේ ජීවිතේ යම් කාලයක් තිබුණා නේද අවුරුදු 20 30. ඒ කාලේ ඔබට හොඳට දුවලා පැනලා ඉන්න පුළුවන්කම තිබුණා නේද? හොඳට හස්ත ශිල්පේ, අශ්ව ශිල්පේ, ධනු ශිල්පේ, රථ ශිල්පේ මේ ආදී ශිල්ප ශාස්ත්‍රයේ කෙලපැමිණි කෙනෙක් නේද? ඕනම යුද්ධයකට බයක් නැතුව ගියපු කෙනෙක් නේද? එතකොට රජුරු කියනවා එහෙමයි කියනවා. රට්ටපාලෙනි මං ඒ කාලේ මම උහුම හයි හත්ති හිටු හිටපු කෙනෙක් කියනවා. අස්ති ශිල්පේ, හස්ත ශිල්පේ, අශ්ව ශිල්පේ, රථ ශිල්පේ ආදී ඒ ශාස්ත්‍රයන් කෙලපැමිණි කෙනෙක්. මාත් එක්ක පොර අල්ලන්න පුළුවන් කෙනෙක් හිටියා කියලාම දැක්කේ නෑ කියනවා. ඕනම යුද්ධයකට බය නැතුව ගියා කියනවා. ඒකට රට්ටපාල ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් මහරජතුමනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? දැනුත් ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්ද කියලා. දැනුත් ඒ වගේ හයි හතේ ඇදුවද ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා අනේ රට්ටපාලෙනි දැන් එහෙම නෑ කියනවා. මම දිරලා ඉන්නේ කියනවා. මහලුයි කියනවා. වයසට ගිහිලා ඉන්නේ කියනවා. මට දැන් වයස අවුරුදු 80ක් වෙනවා කියනවා. බවත් රට්ටපාල සමහරලාට මෙහෙම වෙනවා මං අඩියේ තියන්න හදන්නේ එක තැනක අඩියේ තියෙන්නේ වෙන තැනක. එච්චරකට දුර්වලයි කියනවා. එතකොට බුදුරජාණන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා රජුරවන්ට රජතුමනි සියල්ල දක්නා සියල්ල දන්නා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය නිසයි මෙහෙම වදාලේ උපනීයති ලෝකෝ අද්භූ කියලා. ලෝකේ ජරා මරණ වෙත ඇදගෙන යනවා ඒ නිසා ස්ථිරයි කියලා. ඔයක දැකලායි මම පැවිදි වුණේ කියලා. අන් ජීවිතයක තියෙන යථාර්ථය. දැන් මේ ස්වභාවය ජීවිතයක තියෙන මේ ස්වභාවය කියන්නේ ජරා මරණ කරා යනවා කියන එක. ස්ථිර නෑ කියන එක එක පුද්ගලයෙකුට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එක ප්‍රදේශයකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එක ජන කොස්තාසයක විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේ ධර්මතාවය හැම කෙනාටම පොදුයි. දුප්පත් පොසත් කියලා ભેදයක් නැහැ. කාන්තාවද පිරිමේද කියලා ભેදයක් නැහැ. වැඩිහිටියෙක්ද තරුණ කෙනෙක්ද කියලා ભેදයක් නැහැ. රට රාජ්‍ය වෙනස් වුණා කියලා ඒක වෙනසක් නැහැ. ගිහි කෙනෙක්ද පැවිදි කෙනෙක්ද කියලා වෙනසක් නැහැ. හැම කෙනාගේ ජීවිතයක් තුළම හැම කෙනාගේම ජීවිතය තුළ මේ ස්වභාවය දකින්න තියෙනවා. ආයුෂ කෙමින් කෙමින් ගෙවෙනවා. වයසට යනවා. ජරා මරණ කල යනවා. ස්ථිර නෑ මේ කිසි දෙයක්. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්යන්ට ඔය වැටහීම නෑ. මේ පෘථග්ජන ලෝකයේ මිනිස්සුયો කල්පනා කරන්නේ මේ තියෙන දේවල් හැමදාම තියෙනවා කියලා. තරුණකම ඉන්න මේ තරුණකම හැමදාම තියෙයි කියලා. බැරි ගහන කාලයක් එනවා කියලා හිතන්නේ නෑ. වයසට. මරණයටපත් වෙනවා නේද කියලා හිතන්නේ නෑ. ඒ යථාර්ථය සිහි කරන්නත් කැමති නෑ. හැබැයි ඒක සිහි නොකලා කියලා ඒක තේරුම් නොගත්තා කියලා ඒ යථාර්ථයට මුහුණ නොදීන්ට වෙන්නේ නැහැ. මුහුණ දෙන්න වෙනවා. මේ ලෝකයේ ස්වභාවය. ඒ ජරා මරණ දුකෙන් පැනලා යන්න කියලා වෙන රට මාරු කළා කියලා හරියන්නේ නැහැ. ලැබෙනවා. කතා කරන භාෂා මාරු කරා කියලා වෙන්නේ. ඒක ලැබෙනවා. දැන් දවසක් කොසල් රජුරු ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාගතුන් වහන්සේ මේ උපන් සත්‍යය උරුම කරගෙන ඉන්නේ මොකද්ද මේ ජරා මරණ හැර වයසට ගිහිල්ලා මැරෙනවා කියන එක හැර මේ උපන් සත්‍යය උරුම කරගෙන ඉන්නේ මොකද්ද කියලා. වෙන එකක් නෑ කියනවා. මේ උපන් සත්‍යය උරුම කරගෙන ඉන්නේ වයසට ගිහිල්ලා මැරෙන එකයි කියනවා. අයිති ඒක. ඒ උරුමයි කියලා කියන්නේ ඒක යාට ලැබෙනවම මේ ලෝකෙ කිසි කෙනෙක් නෑ මේ ලෝකේ මේක නම් මෙයාටන් ජරා මරණ උරුම නෑ කියලා කියන්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතේ ජරා මරණ කියන එක එනකොට මේ ලෝකෙම උත්සාහ කළත් එයාට ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා ඒක වළක්වන්න කරන්න බෑ. උරුමයි ඒක.
ඒක ජීවිතයක දකින්න තියෙන ස්වභාවය. ඒක රට්ටපාල කුමාරයා ගෙදර ඉඳද්දි දුටුව තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේ මේ වදාළදී මේ ජීවිතය කියලා කියන්නේ ජරා මරණ කරා යනවා. ස්ථිර නෑ. ස්ථිර එකක් නෙමෙයි. එතකොට මෙන්න මේ කාරණේ දැකලායි මම පැවිදි වුණේ කියලා කිව්වේ. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒක විසඳ ගන්න ඕනේ. විසඳීම තියෙන කොයි ධර්මයේ තුල. දැන් මේ ප්‍රශ්නේ මේ අභියෝගයෙන් ගොඩ යන්න සල්ලි ගොඩාක් තිබුණා කියලා බෑ. මේ ධන සම්පත් තිබුණා කියලා ඒක මිදෙන්න බෑ. එයාටත් මේ පහන් තියෙනවා. ප්‍රසිද්ධියටපත් වුණ කෙනෙක් වුණා කියලා බේරෙන්න බෑ. ප්‍රසිද්ධියපත් වුණා කියලා මේක නැති නොවී තියෙන්නේ වෙනවා. නේ? මේ ගැටලුවෙන් මේ අභියෝගයෙන් ජය ගන්න තියෙන එකම එක විසඳුම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණමයි. රට්ටපාල කුමාරයා මේක දැකලා තමයි තීරණය කළේ එහෙනම් මම පැවිදි වෙලා මේ බඹසර වාසය කරන්න ඕනේ. ඉතින් රජුරවන්ට ඒක කියනවා. එතකොට බලන්න මේ රජුරුවන්ගේ ස්වභාවය. බවත් රට්ටපාලේ ආශ්චර්යයි, බවත් රට්ටපාලේ අద్භූතයි. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දේ මේ උපනීති ලෝක වද්දු ඒ කියන්නේ ලෝකයා ජරා මරණ වෙත ඇදගෙන යනවා. ඒ නිසා අස්ථිරයි කියලා මේ යම් බණ පදයක් වදාළද ඒක සුභාසිතයක්මයි කියලා. මනාකොට කියන දෙයක්මයි. ඒකාන්තයෙන් ඒක සත්‍යයක් කියලා. හිත පහදිනවා. ඒ බණ පද ඇහෙනකොට බලන්න පින තියෙන කෙනා හිත පහදිනවා. ගැටෙන්නේ නැහැ ඒකට. ඉතින් මේ කෝරාවේ රජුරු ඒ බණපදේ අහනකොට හිත පහදව ගත්තා. ඒකාන්තයෙන්ම මේ වදාළේ සුභාසිතයක්මයි. මනාකොට කියන දෙයක්මයි. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද මේ ලෝකේ අනාරක්ෂිතයි කියලා කියන්නේ? තමාගේ වශයෙන් පවත්වන්නට බෑ කියලා කියනවා. රජුරුවෙන් අහනවා රජතුමනි ඔබට නිදන්ගත රෝගයක් තියෙනවද කියලා. තියෙනවා කියලා. සමහර වෙලාවට මගේ හිතවත් පිරිස වට වෙලා මට යසනීපේ උග්‍ර වෙච්ච වෙලාවට කල්පනා කරගෙන ඉන්න ඒ කටි කතාවෙන් දැන් මේ කෝරවේ රජුරු මැරේ. සමහර දැන් මරණයටපත් වෙයි කියලා. එච්චරකට රෝගාබාධ වලින් පීඩා තියෙනවා. අහනවා රජතුමනි ඒ වේදනාව වෙනකොට ඔබට පුළුවන්ද මේ ඥාති ටික ඇවිල්ලා මගේ වේදනාවෙන් ටික ටික ගනිත්වා මට තියෙන වේදනාව අඩු කරත්වා කියලා කරන්න පුළුවන්ද කියලා. රට්ටපාලනය කරන්න බෑ. ඒ වේදනාව මම්ම විඳ ගන්න ඕන කියනවා. ඒ වේදනාව අනික් කටට එක බෙදා ගන්න බෑ කියනවා. රජතුමනි ඔන්න ඕකයි බුදුරජාන් දේශනා කළේ මේ ලෝකේ පිළිසරණක් නැහැ. ලෝකේ අනාරක්ෂිතයි තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ලෝකේ කිසි දෙයක් මේ මෙසේ වේවා මේ මෙසේ නොවේවා කියලා ලැබිය හැකි දේ ලබන්න පුළුවන් කමක් නැහැ. අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එතකොට බලන්න ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගත්තා. මේ ජීවිතයේ යථාර්ථය මේක. දැන් හොඳට කල්පනා කරලා බලන්න මේක පුද්ගලිකට පමණක් විශේෂිත එකක්ද කියලා නෑ. ජන කොට්ටාසයකට පමණක් විශේෂිත එකක්ද නෑ. ඒක රටකට පමණක් සීමා වෙච්ච දෙයක්ද නෑ. පොදු ධර්මතාවයක්. මේ ලෝකයේ ස්වභාවය මොකද්ද? අනාරක්ෂිතයි. දැන් බලන්න පිළිසරණක් නැති ලෝකෙම නේද මේ ලෝකෙ මිනිස්සු පිළිසරණක් හොයන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ලෝකයේ පිළිසරණක් නැහැ. ඒ පිළිසරණක් නැති ලෝකෙම මිනිස්සු පිළිසරණක් හොයන්න මහන්සි ගන්නවා. ලැබෙයිද? නැහැ. එහෙම ලෝකෙන් පිළිසරණක් හොයාගත්ත කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. හැබැයි පිළිසරණක් තියෙනවා කියලා හිතෙනවා. ඉතින් ඒ පිළිසරණ සාක්ෂාත් කරගන්න ඒක අත්දකින්න කියලා ඒක ලබා ගන්න කියලා රේස් එකක් යනවා. අන්තිමට හති වැටලා මැරෙනවා. හරියට අර මිරිග්ග පස්සේ දුවන මූපොව වගේ. පිපාසිත වෙන්න මිරිග්ග ඒ මූපොව මිරිග්ග දැකලා වතුර තියෙනවා කියලා දුවනවා කියනවා. වතුර හොයන්න අන්තිමට ලැබෙන්නේ නැහැ. වෙහෙසක් විතරයි. ඒකෙම මේ පරල යනවා. මේ ලෝක සත්‍යත් ඒ වගේ පිළිසරණක් නැති ලෝකයෙන් අසරණු ජීවිතයට පිළිසරණක් හොයන්න මහන්සි ගන්නවා.
ජීවිත කාලෙම වෙහෙස වෙනවා. අන්තිම ළඟා කරගත දෙයක් නැහැ. දැන් මේක තේරෙන්නේ නැහැ. මේ ලෝකේ පිළිසරණක් නැහැ කියන එක තේරෙන්නේ නැහැ. පිළිසරණ තියෙන්නේ කොහොමද? ධර්මයෙන්. මේ පිළිසරණ නැතිකම මේ අසරණ භාවය මිදෙන්න එකම විසඳුම තියෙන්නේ ධර්මයේ තුල. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේට මේක අහනකොට තේරුණා. මේ කියපු කතාව. මොකද්ද? මේ ලෝකේ පිළිසරණක් නැහැ. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. අපි කොයිතරම් ප්‍රාර්ථනා කරන බලන්න මේක මෙහෙම වෙන්න ඕන මේක මෙහෙම වෙන්න එපා කියලා. එහෙම කරා කියලා ලබන්න පුළුවන්ද? බෑ. මේක මෙසේ වේවා මේ දේ මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. එහෙම ලබන්න පුළුවන් නම් මොනවා නොලබාදීන්ද අපි. එතකොට රජ්ජුරුවන්ට මේ කතාව කියනවා. කීවට පස්සේ රජ්ජුරු තේරුම් ගන්නවා. ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ ඒ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ යමක් වදාළද මොකද්ද මේ ලෝකයේ අනාරක්ෂිතයි තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. ඒක සුභාෂිතයක්මයි. මනාවකට කියන දෙයක්ම හිත පහදිනවා. මම අපිටත් ඒ අදහසට හරි එන්න පුළුවන් නම් මේ උතුම් සම්බුදු බණපද අහනකොටනේ. එතනින් එහාට තමයි ඉතිරි ටික තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ විශාරද ඥාන තුල පිහිටලා දසබාල ඥාන තුල පිහිටලා මේ ධර්මයේ කියන්නේ මේ ලෝකෙට හඳුනගන්න. මේ ලෝකේ පිළිසරණක් නැහැ කියලා. අපිට ඒ අදහසටවත් අපිට එන්න පුළුවන් නම් බුදුරජාණන්සේ මෙසේ වදාලා කියලා. කොයිතරම් දෙයක්. එතකොට මේ ලෝකයෙන් පිළිසරණක් හොයන්න ගන්න මහන්සිය ව්‍යර්ථ මහන්සිය වැඩ කර නැති මහන්සිය අපිට වැඩකට ඇති මේ ධර්මයේ පුරුදු කරගන්න පුළුවන් යොදවන්න පුළුවන්. ඒක නොකරපු නිසා තමයි මේ ප්‍රශ්න වල පැටලි වෙන්නේ. කොහේ හිටියත් මේක ගිනි ගොඩක්. ගිනි ගොඩක්. ධර්මයට සමීප නොවන තාක් අර ගිනි ගොඩේ පිච්චි ඉන්න වෙනවා. පිළිසරණක් හදාගන්න තියෙන ධර්මයෙන් විතරයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ ධර්මයෙන් ලබා ගන්න පුළුවන් පිළිසරණ ලබා ගත්තේ නැත්නම් අපි දුකටපත් වෙනවා කියන එක වළක්වන්න බෑ. අපි අසරණ වෙනවා කියන එක වළක්වන්න මේ ලෝක කිසි කෙනෙකුට බෑ. දුකටපත් වෙනවාමයි අසරණ වෙනවාමයි. ඒක අසරණ වෙලා තියෙන නිසා අපි. පිනෙන් පිරුණු ජීවිතයක් ධර්මයේ මුල් කරගෙන අපි දිනු කරගත්තේ නෑ. නැති නිසා විඳවනවා. නැති නිසා විඳවනවා. අපි ජීවිත කාලෙම පිළිසරණ හොයන්න ගත්තේ මේ ලෝකයෙන්. අනාරක්ෂිත වූ දෙයකින් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. කොහෙන් ලබන්නද? ඒක තේරුම් අරගෙන ධර්මයේ තුල පිළිසරණ ලබන්න මහන්සි ගත්තොත් එදාට අපි සුවපත් ජීවිතය කරගන්නවා. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ කළා. ධර්මයේ තුල පිළිසරණ ලබා ගත්ත කෙනෙක්. නික්ලේශී උත්තමයෙන් බවට පත් වුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ කෝරව රජුන්ට කියන්නේ ඔය කාරණේ දැකලා මේ ලෝකය කියන්නේ පිළිසරණක් නැති දෙයක්. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ওই කාර්යය දැකලායි මම පැවිදුනේ. ඒ රජුරුත් ඒක අනුමෝදන් සතුටින්. ඊට පස්සේ රජුරන්ට කියන රට්ටපාල ස්වාමීන් වහන්සේ රජතුමනි ඊගව කාරණ විස්තර කරනවා. මොකද්ද? අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියං. මේ ලෝකේ තමන්ගේ කියාමක් ගන්නොත් ඒ සියල්ල අතහැරලා දාලා යන්න ඕන කියලා කියන්නේ මොකද්ද? එතකොට රජුරුවෙන් අහනවා රජතුමනි ඔබ දැන් රජ කෙනෙක්. රජ පදවිය තු වාසය කරනවා. දැන් ඔබ හොඳට පංචකාමයේ මුල් කරගෙන සැප සම්පත් විදිමින් වාසය කරනවා. එතකොට ඔබ මිය පල්ලෝ ගියාට පස්සේ ඒ අද විඳපු සැපෙන් ඒ විදිහට විඳින්න පුළුවන්ද? කියන්නේ යම් මාලිගාවක හිටියා නම් ඒ මාලිගාවත් ඔබ පස්සේ එනවද? යම් භවභෝග සම්පත් වෙන දේවල් තිබුණා නම් ඒවත් ඔබ පස්සේ එනවද? බිරින්දෑවට ඒ බිරින්දෑවට ඔබ පස්සේ එනවද? දරුමල්ලෙන් දරුමල්ල පස්සේ එනවද? පරලොවට. එහෙම එකක් නැහැ කියනවා. මම මේ ලෝකෙන් චුත වුණාට පස්සේ ඒ ධන සම්පත් වෙන කෙනෙක් පරිභෝග කරා. මං හිටපු මාලිගාව වෙන කෙනෙක් ගන්න. ඒ ධන සම්පත් වෙන කෙනෙක් පාවිච්චි කරු වාහනේ වෙන කෙනෙක් ගන්න. මට ඒක අයිති නෑ. ඒක දාලා මට යන්න වෙනවා.
රජතුමනි ඔන්න ඕකයි කිව්වේ මේ ලෝකේ සියලු දේ තමාගේ කියලා යමක් ගන්නවද ඒ සියල්ල අතහැරලා දාලා යන්න ඕන. සියලු දේ අතහැරලා දාලා යන්න ඕන. දැන් බලන්න මේ අදහස මේක ඇත්තක් නෙවෙයිද කියලා මේක අර වගේම තමයි. මේ ලෝක ස්වභාවය පුද්ගලයෙකුට පමණක් විශේෂිත වූ දෙයක් නෙවෙයි සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ජන කොෂ්ඨාසයකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. හැම කෙනාටම පොදු ධර්මතාවයක්. මේ සියලු දෙනාගේ ජීවිත දකින්න තියෙන දේ තමයි මොකද්ද? මේ සියලු දේ අතහැරලා යන්න වෙනවා. දෙමළ සාමාන්‍ය ලෝකේ මිනිස්සුන්ට ඔය අදහස නැහැනේ. තියෙන්නේ මොකද්ද? හැමදාම ඉන්න ඕනේ. ඉන්න පුළුවන් කියන්නේ. කල්පනා කරන්නේ කොහොමද මේ හැමදාම මම තියාගන්නේ? කළ නොහැක්කක් කරන්න මහන්සි ගන්නවා. ඉතින් ඒව ළඟ තියාගන්න ඒව අල්ලාගෙන තමාගේ පසුගේ පවත්වා ගන්න උත්සාහ කරනවා. ලැබෙන්නේ නැහැ. එතකොට ඒව අතහැලා දාන්න අවස්ථාව එනකොට වෙන් වෙන්න සිදු වෙන අවස්ථාව එනකොට දරා ගන්න බෑ. දරා ගන්න බෑ. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න හේතු වෙච්ච කාරණේ එකක් තමයි මෙන්න මේක. මේ ලෝකේ තියෙන මේ ස්වභාවය. බුදුරජාණන් දේශනා කළා මොකද්ද? අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. මේ ලෝකේ තමාගේ කියලා යමක් ගන්නවද සියල්ල අතහැරලා දාලා යන්න ඕනේ. මේ කියපු බණපදේ තේරුම් අරගෙනයි මම පැවිදි වුණේ. දැන් බලන්න අපේ ජීවිතේත් ඕක නෙවෙයි තියෙන්නේ කියලා අතහැරලා දාලා යන්න ඕනේ නැද්ද හැම එකම? කොයිතරම් ආදරයෙන්, කොයිතරම් කැමැත්තෙන්, කොයිතරම් ලෙන්ගතුකමින්, කොයිතරම් හිතවත්කමින්, කොයිතරම් සෙනෙහසකින් එකට බැඳිලා හිටියත් වෙන් වෙන්න වෙනවා. ඒක සජීවී වේවා අජීවී දෙයක් වේවා. ඒක වෙනසක් නෑ. අපි කැමැතුණත් නැතුණත් ඒ යථාර්ථයට මේ උහුණු දෙන්න වෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සු තමන්ගේ ලෝකේ ගොඩනගා ගන්නෙත් මගේ කියලා මේ දේවල් ටික ගොඩ ගහගෙනනේ. එයා දන්නේ නැහැ ඒ ලෝකෙම වෙන් වෙන්න වෙනවා කියලා. ඒ ලෝකේ අතහරින්න වෙනවා කියලා දන්නේ නැහැ. අතහැරනකොට එයාගේ ජීවිතේ වෙන දෙයක් නැහැ. ගොඩනගාගත්ත ලෝකෙ හිම් පිටිම මිද වැටෙනවා දෙයක් නැහැ පීටන්ට. මේ ප්‍රශ්නෙට විසඳුම හැටියට බුදුරජාණන් පෙන්නලා දුන්නේ මොකද්ද? ධර්මයමයි. තමන්ගේ ලෝකේ ගොඩනගන මේ ධර්මයේ තුලින්. එතකොට ඒ ධර්මයේ පිහිට හදලා දෙනවා අභියෝග හැමුවේ නැගී හිටින්න. දැන් බලන්න බුද්ධ කාලේ ඉඳියා නකුල මාතා නකුල පිතා කියලා උපාසක උපාසිකා දෙපළ. ඉතින් දවසක් මේ නකුල පිතා මේ උපාසක මහත්තයා අසනීප වෙන වයසයි. අසනීප වෙලා දැන් ඇඳට වැටලා බොහෝ පීඩාවෙන් ඉන්නවා. එතකොට නකුල මාතාව ඒ නකුල පිතාගේ බිරිඳ ළඟට යනවා ගිහිල්ලා මේ නකුල පිතාට කතා කරනවා තමන්ගේ ස්වාමියාට. දැන් අසනීප වෙලා ඉන්න බොහෝම මාරාන්තික අසනීපෙන් ඉන්න ස්වාමියා ළඟට බිරිඳක් ගිහිල්ලා බලන්න කරන කතාව. අද කාලේ කරන කතාවයි ඒ කාලේ කොච්චර වෙනසක්ද? ඒ කියන්නේ ධර්මයේ තියෙන දියුණු කරපු ජීවිතයක තියෙන ලක්ෂණ. ගිහිල්ලා නකුල පිතාට කියනවා නකුල මාතාව ඔබ දැන් බොහෝ අසනීපලා ඉන්නේ. මැරෙන්න උන්ට මෙන්න කියනවා අපේක්ෂාවක් තියාගෙන මැරෙන්න එපා. බලාපොරොත්තු තියාගෙන මැරෙන්න එපා. බලාපොරොත්තු තියාගෙන අපේක්ෂා තියාගෙන මැරෙනවා කියන එක බුදුරයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ. බුදුරයන් වහන්සේලා ඒක ප්‍රශංසා කරන්නේ. ඒ නිසා අපේක්ෂාවක් නැතුව මැරෙන්න. කියන අතහැරලා යන්න කියන්නේ. ඔබට සමහරට මෙහෙම හිතෙයි කියන මං නැති වුණාට පස්සේ මගේ දරුමල්ලු ටිකට මොකද වෙන්නේ? දරුවෝ ටික කවුද බලාගන්නේ? එතකොට නකුල මාතාව කියන ඔබ එහෙම හිතන්න එපා. මට පුළුවන් මේ නූල් කටින වැඩ වගේ මේ දෑතේ රැකියාවක් කරන්න. මං ඒ දේවල් කරලා මේ දරුවෝ ලොකු මහත් කරන්න.
ඒ දරුවෝ ගැන අපේක්ෂාවක් නැතුව නිසා මැරෙන්න කිව්වා. ඊළඟට ඔබට හිතෙන්න පුළුවන් මේ නකුල මාතාව වෙන කසාදයක් කරගනී. එහෙම හිතලා පහුත වෙන්න පුළුවන්. ඒ අදහස් දෙක හිර වෙලා ඉන්න පුළුවන්. ඔබ එහෙම හිතන්නත් එපා කිව්වා. ඔබට මතක නැද්ද අපි බඹසර වාසය කළේ බොහෝ කාලයක්. ඒ බඹසර වාසය කළේ බොහෝ කාලයක්. ඔබ මැරුණට පස්සේ වෙන දීග කියන්න මට හිතක් නැහැ. ඒ නිසා ඒ වගේ අපේක්ෂාවක් තියාගන්න එපා කාතහැලා දාන්න. මම මැරුණට පස්සේ මේ නකුල මාතාව ධර්මයෙන් ඈත් වෙයි. නෑ එහෙම හිතන්නත් ඕනේ නෑ. එහෙම හිතන්න ඔබ මලුණට පස්සේ මම තව තවත් ධර්මයේ හැසිරෙනවා. තව තවත් සීලයේ පුරුදු පිළිපදිනවා. හොඳට බණ අහන කෙනෙක් වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. සංඝයා වහන්සේලා බැහැ දකින්න නිතර නිතර යන කෙනෙක් වෙනවා. එතන ඒ අපේක්ෂාව තුලින් අතහැරගන්න. ඉතින් මේ විදිහට බලන්න මේ අතහරින්න කියලා දෙන හැටි. හිත හදන හැටි. ඉතින් කොයිතරම් නකුල පිතා මේ කතාවල් සතුටු වුණාද කියලා කියන්නේ අසනීපයෙන් දුර වෙලා ගියා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කතාව කියන බුදුරජාණන්සේ එන ලාභයක්මයි ඔබට ඒ වගේ බිරින්දෑ කෙනෙක් ඉන්නේ. බලන්න ජීවිතේ ධර්මයට සමීපෙච්චි පිරිසකගේ ස්වභාවය. නැති කෙනෙක් නම් කොහොම හිතන්නේ? නැති කෙනෙක් නම් කිය අනේ අපිව දාලා යන්න එපා කියලා කෑ ගහනවා. ඊට යහන කෙනා අනේ කොහොමද මේව දාලා යන්නේ? හිත ලැහැත්තිම අල්ල ගන්න. හිත ලැහැත්තිම ගොඩ ගහ ගන්න. අතහරින්නට. බාහිරින් අනුබලය දෙන්නෙත් ඒක තමයි. අන්න කොයිතරම් අසරණවද කියලානේ. කොයිතරම් අසරණවද කියලා ඊට පස්සේ මේවා අල්ලගත් දේවල් අතහැර ගන්න බැරි වෙනකොටනේ. එතකොට මේ යථාර්ථය තේරුම් ගන්න බැරිකම නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරලා මේ ධර්මයක හිත පහදවගෙන මේක තේරුම් ගත්තොත් අපේ ජීවිතේ සුන්දර එකක් වෙනවා. ඒකාන්තයි. මොකද මේ සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ තමාගේ කියලා සම් දෙයක් තියෙන දේ සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනවම. හැමදේම කොයිතරම් ආදරෙන් කොයිතරම් කැමැත්තෙන් කොයිතරම් ආශාවෙන් මගේ කියලා අපි යමක් ගත්තද අතහරින්න වෙනවා. ඒකයි මේ කියන්නේ. ඒකට ඒ වගේ අභියෝගයක් හිත කඩාවට නැතුව ඉන්න එයාට ශක්තිය හදලා දෙන්නේ ධර්මයෙන්. ධර්මයේ පුරුදු කරගත්ත කෙනාට ගැල්ලුවක් නෑ. දැන් බලන්න මේ නකුල මාතා නකුල පිතාගේ කතාවනේ. ඉතින් නකුල මාතාව ධර්මයේ සිහි කරන ඒ ධර්මයේ අහන නකුල පිතා සතුටු වෙනවා. ගැටුනේ නෑ. අල නුවණ තියෙන උදවියගේ ලක්ෂණ ධර්මයට සමීපෙච්ච උදවියගේ තියෙන සුන්දරත්ව ජීවිතයක් තුළ. ඉතින් අපිටත් ඒ විදිහේ ජීවිතයක් ඇති කරගන්න තියෙනවා නම් නේ. ඉතින් ඒ ඇත්තෝ ඒ ජීවිතේ මේ විදිහට ඇති කරගත්තේ සුන්දර ජීවිතයක් ඇති කරගත්තේ ධර්මයේ පුරුදු කිරීම. ධර්මයට සමීපීම. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට කියනවා බලන්න රජුරවන්ට කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා වුණෝ ලෝක වතිත්තෝ තණ්හාදාසෝ. මේ ලෝකේ අසම්පූර්ණයි. තෘප්තිමත් කරන්න බෑ. තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. මොකද්ද මේ කියනවා? රජුරයන් අහන රජතුමනි ඔබට මේ සමෘද්ධිමත් කුරු ජනපදයේ තියෙනවා නේද? ඒකේ අධිපති නේද ඔබ කියලා. ඔව් කියනවා. ඉතින් කවුරු හරි පෙරදිග පැත්තෙන් ඇවිල්ලා ඔබට කියනවා රජතුමනි මේ පැත්තේ මහා 이르දිමත් සමෘද්ධිමත් ජනාවාසයක් තියෙන රාජ්‍යයක් තියෙන සුළු බලයකින් ඒක අල්ල ගන්න පුළුවන්. ඔබ ඒක යටත් කරගන්නේ නැද්ද? යටත් කරගන්නවා. ඒ විදිහට උතුරු දිශාවෙන් බටහිර දිශාවෙන් දකුණු දිශාවෙන් කට්ටිය ඇවිල්ලා ඔබට පණිවිඩ කියන මේ ප්‍රතිවිරුණොත් මේ රාජ්‍ය තියෙනවා. ඒව අල්ල ගන්න මහසි ගන්න නැද්ද? අල්ල ගන්න. ඔන්න ඕකයි කියලා කියන මේ තණ්හාවට දාස වෙලා ඉන්න එක. තෘප්තිමත් කරන්න බෑ කියලා කියන්නේ. ආසාව තෘප්තිමත් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. කොච්චර දුන්නත් මදි. කොච්චර තිබුණත් මදි. තව ඕන, තව ඕන, තව ඕන, තව ඕන. දැන් හිතනවා හිනමවනවා මේ ටික මෙච්චර මුදල් ටිකම තිබුණා මට ඇති කියලා. ඒක ලැබුණට පස්සේ එතනින් නවතින්නේ නැහැ. තව ඕන. තව ඕන. ජීවිත කාලෙම තව ඕන, තව ඕන. ඒ අදහස් දෙක දුවනවා.
තණ්හාව කියන්නේ මොකද්ද? මේක කරපන්, කරන මේක කාපන්, මෙහි ඵලයන් යනවා. ප්‍රශ්නයක් අහන්නේ ඇයි මේ කරන්නේ කියලා. ඒ තණ්හාවට දාස වෙලා ඉන්නේ. 16 කියන එක තේරුම මොකද්ද? ස්වාමියා කියන්නේ මොකද්ද? ඒ දේ කරනවා. ඇයි මේ කරන්නේ? ඇයි මේ කළ යුත්තේ? එහෙම කියලා කල්පනා කරන්න හැකියාවක් නැහැ 16ට. ස්වාමියාගේ අනුට කී කරුණු විතරයි තියෙන්නේ. ආන් තණ්හාවට දාස වෙලා ඉන්නේ කියලා. තෘෂ්ණාව නැමැති ස්වාමියා අපිට කියන්නේ මොකද්ද කරන්න කියලා ඒක ඒ විදිහට කර කර ඉන්නවා. රට්ටපාල ස්වාමීන් වහන්සේ ඔක තේරුම් ගත්ත බුදුරජාණන් මේ කියලා දෙනකොට රජුරවන්ට රජුරුනි ඕකයි මම පැවිදි වුණේ. දෙමළ මේ කතාවත් ඇත්තක් නෙවෙයිද කියලා. තණ්හාවට දාස වෙලා නේද ඉන්නේ අපි. ආසාව කියන්නේ මොකද්ද කරන්න කියලා ඒ පස්සේ දුවනවා හැබිල්ලක් බැලලා නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මුල් කාලේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ හිත නැමුනේ නැහැ. උන්වහන්සේ හිතේ අදහසක් ඇති වෙන ආලේ රාමායන් කෝයම් පජ ආලේ රත ආලේ සම්මුදිතා. මේ ලෝකෙ මිනිස්සු ආසාවන් එක්ක ඉන්නේ. ආශාවන්ගෙන් සතුටු වෙන්නේ. ආසාවන් පස්සේ දුවන්නේ කියලා. ඒ මිනිස්සුන්ට මේ ධර්මයේ කියලා තේරුම් ගන්න එක නැති වෙයි. මේ එක්කෙනෙකුනේ ලෝකෙම හැටි ඒක. ලෝකෙම හැටි තණ්හාව කියන්නේ මොකද්ද? ඒ ස්වාමියා කියන්නේ මොකද්ද? මොකද්ද ඒ ඕඩර් එක එක් කරනවා. බලන්න අපි හැමෝම 16 ඉතින් ඉන්නේ ස්වාමියෝ කියලා අපි. හැබැයි අපි කන්ට්‍රෝල් කරනවා. අපි පාලනය කරන කවුද? තණ්හාව. ඒක දන්නෙත් නෑ අපි. ඒක තේරෙන්නේ නෑ. බලන්න මේ බණපද බුදුරජාණන් අපිට කියලා දෙනකම් ඒ හාන් කවිසයක්වත් අපිට අහලා තියෙනවද කියලා නෑ. බලන්න කියලා දුන්නත් එහෙම තේරුම් ගන්න පුළුවන්ද කියලා. අපි හිතන්නේ අපි ඉන්ඩිපෙන්ඩන්ට් කියලා. නෑ. දීනයි. තණ්හාව යටතේ ඉන්නේ. අදි. එතකොට ඒ දාසභාවයෙන් මිදෙන්න ඕන කියලා රට්ටපාල ස්වාමීන් වහන්සේ තේරුණා. ඒකයි ධර්මයේ පිළිසරණ කරගත්තේ. ධර්මයට පැමිණුනේ ඒ නිසා. අච්චර ධනස්කන්ධයක් තිබුණ ඒක අතහැරලා දාලා අර බිරින් සුන්දුරු බිරින්දෑවල අතහැරලා දාලා සියලු භවභෝග සම්පත අතහැරලා දාලා ඒක දෙපාරක් හිතුවද? බුදුරජාණන්සේ බහැ දකින්න කිය ධර්මයව අහනකොට හිතුණ පැවිදි වෙන්න ඕනේ කියලා. ඊළඟ බුදුරජාණන්සෙන් ඇහුවේ කෙලින්ම ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අම්මගේ තාත්තගේ අවසරය ඕනේ කියලා ගෙදර පිටත් කළේ. නේ? ප්‍රශ්නේ දැක්කා විසඳුමක් කර යන්න මොකද කරන්න ඕනේ කියලා දැක්කා. දැන් අද කාලේ අපිටලා තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මේකයි ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. නේ? අද කාලේ දැන් මිනිස්සු ප්‍රශ්න කියලා කතා වෙනවා. එක්කෙනෙක් කතා වෙනවා මේ වගේ දෙයක් ගැන. වෙන බාහිරින් පෙන්න පොඩි දෙයක් නේ පේන්නේ නේ. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තා නම් මේ අභියෝගකට මුහුණ දෙන්න පුළුවන් හැකියාව හදාගත්තා නම් අනිත් ඒවා කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්නයි කියලා කියන කතාවල එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න බැරිකම නෙමෙයි තියෙන ප්‍රශ්නේ අපිට. තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඒ කටයුතු කරද්දි අපි තණ්හාව කියන්නේ මොකද්ද කියලා කරනවා මිසක් කුසල අකුසල ගැන තේරුම් බේරුම් කරන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කළා දුක් කරාම යන්නේ. දාස භාවය මිදෙන්නේ නැහැ. නිදහස් ජීවිතයක් කරා යන්නේ නැහැ. දැන් බලන්න පුංචි කාලේ අපේ ජීවිතේ කටයුතු කරගෙන හිතුවට පස්සේ නේ ආශාව මිසින් අපි කොයිතරම් මෙහෙනොද කියලා බලන්න මේක කරපම් මේක කරපම් මේක කරපම් කියන්නේ. ජීවිතේම අපි මෙහෙව්වේ ඒක. මේ රූපේ බලපං කියම බලනවා. බලන්නේ නැති තාක් ස්පාසුවක් නැහැ. මේක අහපං කියම අහන්න බලන්නේ. මේ ගඳ සුවඳ විඳපං. මේ රසය විඳපං. මේ පහස විඳපං කියනකොට ඒක හොයාගෙන යන්නේ. ඉතින් මේ විදිහේ දෙයක් තමයි මේ ජීවිතේ. ඉතින් රජ්ජුරුව මේ කෝරාවේ රජ්ජුරුව මේ විස්තරය අහලා හරියට සතුටු වෙනවා.
ස්වාමීනි රට්ටපාලන වහන්සේ ඒ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ යමක් වදාළද මේ ලෝකේ අසම්පූර්ණ තෘප්තිමත් කරන්නට බැහැ කියලා තණ්හාවට රත් වෙලා ඉන්නේ කියලා ඒක සුභාසිතයක්මයි. ඒක එසේමයි කියන අනුමෝදන් වෙනවා. බලන්නනේ. ඒක තැන කර ලස්සන සිද්ධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ හිතේ අදහසක් ඇති වෙනවා. අනේ මේ රජවරුන්ට පුළුවන් නෙමෙයි මේ ජනයාව පීඩාවට පත් කරන්නේ නැතුව මේ රාජ්‍ය පාලනය සිද්ධ කරන්න. ඒ අදහස ඇති වෙනවා. එතකොට පාපී මාරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ රාජ්‍ය විචාරණසීක්වා. ස්වාමීනි සුගතයන් වහන්සේ රාජ්‍ය විචාරණසීක්වා. රාජ්‍යකම ගන්න කියලා. එතකොට මාරයන් අහනවා මාරේ ඇයි ඔබ ඒ විදිහට කියන්නේ? මට රාජ්‍ය විචාරන්න කියලා කියන්නේ ඇයි කියලා. ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ ඡන්ද වීරිය චිත්ත විමර්ශා කියන මේ 이르දිපාදයන් බහුල වශයෙන් මනාකොට වඩලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ හිතුවොත් මේ හිමාල පර්වතේ රත්තරන් වෙන්න කියලා ඒකත් රත්තරන් වෙනවා. ඒකයි කියන්නේ කියලා. රජ කෙනෙකුට ඒ වගේ ආනුභාවයක් තියෙනවා නම් හිතන දේ කරන්න පුළුවන්. මොනවා කරන්න බැයිද? මොනතරම් යහපතක් ඇති කරන්න බැයිද? හැබැයි ඒක ඇත්ත නෙමෙයි. ඒක ඇත්ත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මාරයට කියන මාරය ඔය හිමාල කන්ද වගේ රත්තරම් පර්වත දෙකක් තිබුණත් තනි මිනිස්සයාට ඒක මදි. තනි මිනිස්සයාට ඒක මදි කියනවා. රත්තරම් පර්වත දෙක රත්තරම් කඳු දෙකක් තිබුණත් තව ඕනේ. තව ඕනේ. එතනයි මිනිස්සයා ඉන්නේ. සෑහීමකටපත් කරන්න බෑ කියනවා. ඉතින් එහෙම ජීවිතේ රජකම ඵලෙ මොකක්ද? අර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්ලා දුන්නේ ඒ සීල දේ ජය ගන්නටයි. අන්න ධර්මයට සමීප වෙන කෙනා තණ්හාවට දාසෙක් වෙන්නේ නැහැ. ධර්මයට සමීප වෙන කෙනා මේ ලෝකයෙන් පිළිසරණක් හොයන්න මහන්සි ගන්නෑ. ධර්මයට සමීප වෙන කෙනා ජරා මරණදී කඩාවැටෙන ජීවිතයක ඇති කෙනෙක් වෙන්නේ නැහැ. එයා තේරුම් ගන්න මේ සියල්ල අතහැරලා යන්න ඕනේ කියලා. එතනයි ඉන්නේ. එතකොට ඒ කාරණේ තේරුම් අරගෙන තමයි රට්ටපාල ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ. පැවිදිලායි පැවිදි කෘත්‍ය සම්පූර්ණ කරගත්තා. ඉතින් අපි යම් දවසක මේ කාරණා හොඳට හරි තේරුම් අරගෙන ධර්මයේ සමීපෙන උදවි බාටපත් වෙනවා නම් අපේ ජීවිතය සුන්දර එකක් වෙයි. නැත්තම් නෑ. මේ ප්‍රශ්න වල පැල්ලි යනවා. ඉතින් මතක තියාගන්න පින්නතුනේ මේ ධර්මයේ පුරුදු කරගන්න සුළු අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට මේ තියෙන අවස්ථා ඔක්කොම නැති වෙලා යනවා මිසක්. දැන් අද ටික මේ ධර්මයේ පුරුදු කරන තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ධර්මයේ නාමයෙන් අධර්මයේ ඉස්සරහට එන්නේ. ධර්මයේ පුරුදු කරනවා කියලා බොහෝ දෙනෙක් අධර්මයේ පුරුදු කරගන්න. කෙලෙස් වඩන වැඩපිළිවෙලක ඉන්නේ. හැබැයි කතාවට කියන්නේ මේ ධර්මයේ පුරුදු කරනවා කියලා. හැබැයි ලෝභ, දේශ, මෝහ ආදී කෙලෙස්යන් වැටෙන්නේ. ඊර්ෂ්‍යාන, ගුණමක, මාන්න ආදී කෙලෙස්යන්, කපටිකම, මායාව ආදී කෙලෙස්යන් වැඩෙන්නේ. ඒ වැඩ පිළිවෙල තුළ ධර්මයේ පුරුදුනවා කියලා කියන්න බෑ. ඒ හැම නොවි හිත පිරිසුදු කරන විදිහට මේ ධර්මයේ ජීවිත සමීප කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට තමයි මේ අභියෝග සියල්ල ජයගෙන සුඳුරු ජීවිතයක් කරා යන්න අපිට අවස්ථාව තියෙන්නේ. එතකොට මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරලා හරි ලස්සන ගාථාවන් දේශනා කරන කෝරව්‍ය රජුරවන්ට බලන්න කියන මේ ගාථාවන් තියෙනවා. පස්සාමි ලෝකේ සදනේ මනුස්සේ ලද්ධාන විත්තං දදන්ති මෝහා ලුද්ධා ධනං සංචයං කරුන්ති භීයෝව කාමේ අභිපත්තයන්ති. මන් දැකලා තියෙනවා ලෝකේ ඉන්න ධනවත්ම මිනිස්සු. ඔවුන්ට ධනෙ ලැබුණා මේට රැවටෙනවා. කාටවත් දෙන්නේ නැහැ. ලෝභකමින් ධනෙ එකතු කරලා තව තවත් ධනෙම ප්‍රාර්ථනා කරනවා. රාජාපසයිහ පටවින් විජිත්වා
සසාගරන්තං මහිමාව සන්තෝ ඕරං සමුද්දස්ස අතිත්ත රූපෝ පාරං සමුද්දස්ස පිපත්තයේත. රජ කෙනෙක් සාගරයේ පවුර කරගෙන මුළු ලෝකෙම ජයගත්තත් එයාට තෘප්තියක් නෑ. එයා කැමති සාගරෙන් එතර තිබෙන රටකත් රජ කරන්න. රාජාච අඤ්ඤේච බහූ මනුස්සං අවීත තණ්හා මරණං උපෙන්ති ඌනාව හුත්වාන ජහන්ති දේහං කාමේහි ලෝකම්මි නහත්ති තිත්ති. ඒ රජුත් අනෙක් බොහෝ මිනිස්සුත් තණ්හාව දුරු නොකොටමයි මරණයට පත් වෙන්නේ. ජීවිතය අතහරින්නේ ඌනත්වයට පත් වෙලාමයි. මේ කාම ලෝකේ තෘප්තියකට පත්වීමක් නම් නෑමයි. කන්දන්ති තං ඥාති පකිරිය කේසේ අහෝ වතානෝ අමරාති චාහෝ වත්තේන නං පාරුතං නිහරිත්වා විතං සමාධාය තතෝ ඩහන්ති. කවුරු හරි මරුණට පස්සේ නෑදෑ එකතු වෙලා කෙහෙබලු කඩාගෙන හඬා වැළපෙනවා. අනේ අපේ මේ ඥාතිය අමරණීය වේවා කියලා කියනවා. ඊට පස්සේ රෙද්දකින් ඔතලා දරසෑයට දාලා ගිනි තියනවා. සෝඩයිහති සූලේහි තුජ්ජමානෝ ඒකේන වත්තේන පහාය භෝගේ නමීයමානස්ස භවන්ති තානා ඥාතිධමිත්තා අතවා සහායා. හැම සම්පතක්ම අතහැරලා ඒ මරුණ කෙනා අන්තිමේදී එකම එක වස්ත්‍රයකින් ඔතාගෙන හුල් පහර වලින් පහර කාලා පිච්චිලා යනවා, අවසන් වෙනවා. ඒ මරුණ කෙනාගේ ආරක්ෂාවට නෑදෑයෝ යාළ මිත්‍රයෝ කවුරුත් නෑ. දායාදකා තස්ස ධනං හරන්ති සන්තෝපන ගච්ඡති ඒන කම්මං නමීයමානං ධනමන් වේති කිංචි පුත්තාච දාරාච ධනංච රට්ඨං. එයාගේ වස්තු උරුමකාරයෝ ඇවිල්ලා අරගෙන යනවා. කර්මාන රූපව එයා ගමන ගියා. නමුත් එයාගේ පස්සෙන් යන අමුදරුවන් මිල මුදල් රට රාජ්‍ය මොකක්වත් නැහැ. න දීඝමායුං ලබ්ධතේ ධනේන නචාපි විත්තේන ජරං විහන්ති අප්පං හිදං ජීවිත මාහු ධීරා අසස්සතං විපරිණාම ධම්මං. සල්ලි තිබුණා කියලා දීර්ඝාෂ ලැබෙන්නේ නැහැ. වස්තුව තිබුණා කියලා නාකි නොවින්ට බෑ. අන්න ඒ නිසයි ප්‍රඥාවන්ත මුනිවරු කියන්නේ මේ ජීවිතය ඉතා සුළු කලයි තියෙන්නේ කියලා. සදාකාලික නෑ කියලා, වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. අඩ්ඩා දලිද්දාච පුසන්ති පස්සං බාලෝච ධීරෝච තතේව පුට්ටෝ බාලෝහි බාල්‍යා වදිතෝ වසේති ධීරෝචන වේදති පස්ස පුට්ටෝ. දුප්පත් පොහොසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. නුවණැති මෝඩ කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. මෝඩ තැනැත්තා නුවණ නැති නිසාම ඒ ස්පර්ශයෙන් දුක් විඳිනවා, දුකසේ නිදා ගන්නවා. නුවණැති මුනිවරයා કોઈ ස්පර්ශය ලැබුණත් අකම්පිතව ඉන්නවා. තස්මාහි පඤ්ඤාව ධනේන සෙය්‍යෝ යායවෝසානං ඉධාදි ගච්ඡති අබේයසි තත්තාහි භවා භවේසු පාපානි කම්මානි කරොන්ති මෝහා. මෙයින් පැහැදිලිව පේනවා සල්ලි වලට වඩා ප්‍රඥාව අග්‍ර බව. ඒ ප්‍රඥාවෙන්මයි මේ දුක අවසන් කළ හැක්කේ. නමුත් මෝහය නිසා භවයේ ඇලුණු සත්වයන් පවුම රැස් කරනවා. උපේති ගබ්භංච පරංච ලෝකං සංසාර මහපජ්ජ පරම්පරාය තස්සප්ප පඤ්ඤෝ අභිසද්දහන්තෝ උපේති ගබ්භංච පරංච ලෝකං. ඔවුන් මරුණ සසර දුකටමයි වැටෙන්නේ. ආයමත් මව් කුසකටමයි එන්නේ. ඔවුන්ගේ මතය පිළිගන්න උදවියටද ඔච්චරයි සිද්ධ වෙන්නේ.
චෝරෝ යතා සන්ධි මුකේ ගහිතෝ සකම්මනා හඤ්ඤති පාප ධම්මෝ ඒවම් පජාපෙච්ච පරංගි ලෝකේ සකම්මනා හඤ්ඤති පාප ධම්මෝ. සොරකම් කරන්ට ගිහින් අහුවෙච්ච හොරෙක් තමන්ගේ පාපී ක්‍රියාව නිසාමයි දුක් විඳින්නේ. අන්න ඒ වගේ තමන්ගේම පාපී ක්‍රියාව නිසාමයි මේ සත්වයන් පරලොවදී දුක් විඳින්නේ. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතින්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා අහම් පබ්බජිතුම් හිරාජ. පින්වත් රජතුමනි, මේ කාමයන් විචිත්‍ර තමයි, මිහිරි තමයි, සිත ඇදී යනවා තමයි. ඒ වුණත් ඒ තුලින් මේ සිත නොඑක් විදිහට කලබල වෙලා යනවා. කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මම මහණ වුණේ. දුමප්පලා නිව පතන්ති මානවා දහරාච බුද්ධාච ශරීර භේදා ඒතම්පි දිස්වා පබ්බජිතුම් හිරාජ අපන්නකං සාමඤ්ඤමේව සෙය්‍යෝති. පුංචි අයත් වැඩි හිටියොත් කවුරුත් මැරලා යන්නේ ගස්වල ගෙඩි වැටෙනවා වගේ. පින්වත් රජතුමනි, ඒවා දැකලයි මම මහණ වුණේ. මේ ශ්‍රමණ ජීවිතයේ කිසි කරදරයක් නැහැ. ඒ වගේම උතුම් ජීවිතයක්. ඉතින් පින්වත්නි, මෙන්න මේ විදිහේ ගාථාවන්ගෙන් ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ කෝරවේ රජුරවන්ට අනුශාසනා කරනවා. ඉතින් බලන්න පින්වත්නි, කොයිතරම් සුන්දර අදහස්ද ඒ උතුමන්ගේ හිතේ තිබුණේ කියලා. මේ ධර්මය අවබෝධ කර උත්තමයෝ මේ ලෝකයට චෝදනා කර කර ඉන්නේ. තමන්ගේ ජීවිතයේ තියෙන ඒ අර්බුදේ විසඳගෙන සුවසේ ජීවත් වෙනවා. දැන් බලන්න අන්තිමට කියන්නේ පුංචියත් වැඩි හිටියොත් කවුරුත් මැරලා යන්නේ ගස්වල ගෙඩි වැටෙනවා වගේ. බලන්න, ගස්වල ගෙඩි වැටෙනවා වගේ නෙවෙයි අපේ ජීවිතේ. කහ ගෙඩියක් හටගත්තට පස්සේ සමහර ගෙඩි තියෙන පුංචි කාලෙම මල් එනකොටම වැටෙනවා. පුංචි කාලෙම වැටෙනවා. සමහරට මගදී නරක් වෙලා කුණු වෙලා යනවා. ඊළඟට මෝරලා වැටෙනවා. අන්තිමට කවදා හරි ඔක්කොම ගෙඩි ටික වැටලා යනවා. ඒ වගේ උපන් සත්‍යයේ ජීවිතයත් මේ මානුෂ ලෝකේ උපන් කත්තේ මව කුසේම නැති වෙනවා. පුංචි කාලේ නැති වෙනවා. තරුණ වයසේදී නැති වෙනවා. ලෙඩ රෝග වලට පීඩාවට භාජනය වෙනවා. ඒ වගේ නැති වෙලා යනවා. වයසට ගිහින් නැති වෙලා යනවා. හැබැයි ඒකාන්තයෙන්ම මරණයටපත් වෙනවා. අර ගහක ගෙඩි වැටලා යනවා වගේ. බලන්න කොයිතරම් ඇත්තද කියලා. ඊට පස්සේ කියන ඒක දැකලා කියන මහණුනේ, මේ ජීවිතේ මේ ස්වභාවයන් දැකලා කියන මහණුනේ, මේ වගේ ජීවිතයට ආයේ නොඑන්න ධර්මයේ පිළිසරණ හදාගන්න. ඒකට මේ පිළිසරණ හදාගත්තා. ඒකනේ උන්වහන්සේ කියන්නේ මේ ශ්‍රමණ ජීවිතය කියලා කියන උතුම් දෙයක්. කිසි කරදරයක් නැහැ කියන්නේ. ඉතින් මේ ධර්මයේ තුල සජීවී වුණ ඒ උත්තමයන්ගේ අදහස ආකල්ප. ඉතින් අපිටත් මේ ධර්මයට සමීපෙන්න තියෙනවා නම් කොයිතරම් දෙයක්ද පින්නතුනි. මේ සසර පුරාවට අපිට කරගන්න බැරි වුණේදී අපි සක්විති රජුරු වෙලා ඕන තරම් ඉන්න ඇති. මේ මනුස්ස ලෝකේ කාමයන්ගෙන් අග්‍රම සැප විඳින කෙනා. ඒ සක්විති රජුරවන්ට හිටපු ස්ථීරත්වයන් වෙලා ඕන තරම් ඉන්න ඇති. මහා ආනුභාව සම්පන්න ජීවිතය ඕන තරම් ඉන්න ඇති. හැබැයි ඒ සියල්ලම අනිත්‍ය වෙලා ගියා, විනාශ වෙලා ගියා. මේ සසරේ යනකොට විඳින තියෙන දුක් වලට භාජනය අපිට සිද්ධ වුණා. ඉස්සරහට යනකොටත් ඒකමයි. අර කොයි ජීවිතය ලැබුවත් ඒ හැම ජීවිතයකම තියෙන ලක්ෂණයක් අපිට අත්විඳින්න වෙනවා. ඒ තමයි ජරා මරණ කරා යනවා. අනාරක්ෂිතයි, තමාගේ වශයෙන් පවත්වන්නට බෑ. මේ තමාගේ කියලා අල්ලගෙන හැම දෙයක් තියෙනවද? යම් දෙයක් තියෙනවද? හැම දෙයක්ම දාලා යන්න වෙනවා. තණ්හාවට දාස වෙලයි කොහේ ගියත් ඉඳ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මේ ධර්මය ඉගෙන ගන්න ලැබුණ වෙලාවේ ධර්මයේ පිළිසන්න හදාගන්න මහන්සි ගන්න. රට්ටපාල ස්වාමීන් වහන්සේ වගේ ඒ බුද්ධ ශාසනයේ පිහිට පිළිසන්න ලැබු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ශ්‍රාවක පිරිස වගේ අපිටත් මේ ධර්මයේ පිහිට පිළිසන්න හදාගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා.
මේ ශීල භාවනා වැඩසටහනේ මේ උදෑසන ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ධර්මින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ පින්වත් චින්තක පෙරේරා සහ ප්‍රසාදිනී සෙනවිරත්න යන පින්වතුන් විසින් ඉතින් රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය පිහිට ආරක්ෂාව ඒ පින්වත් චින්තක පෙරේරා සහ ප්‍රසාදිනී සෙනවිරත්න යන අයට සලසා දෙත්වා. ඔබ අප සියලු දෙනාට සලසා දෙත්වා. පිනෙන් සතුටු වන දෙවියෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ චින්තක පෙරේරා මහත්මයා ඒ වගේම ප්‍රසාදිනී ත්‍රිරත්න මහත්මිය ඇතුළු ඒ සීල දෙනා නමින් මිය පරලොයන්ට යෙදුණු සීල ඥාත මිත්‍ර ආදීන්ට මේ සීල පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වේ සීල දෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයටම පත් වේවා. සාදු සාදු. ඉතින් අද දවසේ මේ වැඩසටහනේ විකාශන දායකත්වයේ දරන ඒ පින්වත් චින්තක පෙරේරා මහත්මියටත් ඒ වගේම ප්‍රසාදිනී ශ්‍රීරත්න මහත්මියටත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ජනවාරි මාසයේ විවාහ දිවියටපත් වුණා කියලා. ඉතින් මේ පින්වත් දෙබලට මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. පිනෙන් පිණු ජීවිතයක් ඇති කරගන්න වාසනාව සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ දායකත්වයේ දරපු සියලු දෙනාටත් ඒ පවුල් වල හිත මිත්‍රාදීන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ආර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමිනා වාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂිත දරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලියේ සේවය කරන සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට අද මේ උදෑසන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලෙන් නිරෝගී සුව සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අද දවසේ උතුම් සදහම් දේශනේ පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේලාට අප සියලු දෙනා එක්ක පුණ්‍ය අනුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහය දරුවේ පින්වත් චින්තක පෙරේරා සහ ප්‍රසාදිනී සෙනවිරත්න දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් අපි මේ සියලු දෙනාටමත් සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් උදෑසන සදහම් දේශන වෙන විකාශන දායකත්වයේ දරන වෙනුවෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත්නි, ඊළඟට අපිට තිබෙන්නේ උතුම් භාවනාව හා සහසම්බන්ධ වෙන්න අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව භාවනාව හා සහසම්බන්ධ වෙමු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.